හොඳයි. හැමෝටම ආයුබෝවන් ළමයි. එතකොට අද දවසේදී අපි පටන් ගන්නේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම. පැහැදිලිද? මේක හරිම ලස්සන පාඩමක්. හරි මාසෙ තේරෙනවා මොකද අපි ඉගෙන ගන්නේ අපේ ශරීරය තුළ සිද්ධ වෙන දේවල්. අපි ආහාර ගත්තාම මොකද වෙන්නේ? අපේ රුධිර සංසරණ පද්ධතිය වැඩ කරන්නේ කොහොමද? අපේ බහිස්රාවී දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? අපද්‍රව්‍ය අපි කොහොමද ශරීරයෙන් පිට කරන්නේ? අපේ මොළය වැඩ කරන්නේ කොහොමද? ස්නායු පද්ධතිය වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. අතට කීප දෙනෙක් කිව්වා සර් වයිට් බෝඩ් එකේ ටිකක් පාඩම පැහැදිලි කරන්න කියලා. ඒ හින්දා මම වයිට් බෝඩ් එකකිනුත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පුළුවන් තරම් මේකිනුත් පැහැදිලි කරනවා. මොකද රූප සටහන් මට පැහැදිලිව අඳින්න පුළුවන් නිසා. හරි? එතකොට ඔයාලා වීඩියෝ එක බලනකොට පුතේ අනිවාර්යයෙන් මුළු වීඩියෝ එකම බලන්න නෝට් එකක් තියා ගන්න. හරි? එතකොට අපි මුලින්ම මේ මානව දේහ ක්‍රියාවලියක අපිට මුලින්ම හම්බෙන පාඩම තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියන පාඩම. අපි හින්දා ඒ පාඩම ගැන ඒක මුලින්ම පටන් ගමු. හරි? මුලින්ම ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. ඊයසම තේරුම් කරලා දෙන්න. මොකද ඔයාලට තියෙන පොඩු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ හින්දා මම ඉස්සල්ලාම මේ කතාව පැහැදිලි කරලා දීලා ඉන්නවා. හරි? එතකොට අපි මානව දේහ ක්‍රියාවලිය පටන් ගන්න කලින් මම පොඩි සරල උදාහරණයක් කියන්නම්. හරි? අපි හිතමු ඔයාලගේ ගෙදර තියෙනවා පුතේ පරණ ගෙදර ඔයාලගේ ගෙදර අපි තුන් පරණ ගයක් කියලා. නේ පරණ ගයක්. හරි පරණ ගයක්. පරණ තාලෙට තියෙන තට්ටු දෙකේ ගයක්. නේ තින්දොර තියෙනවා වහල තියෙනවා. දැන් ඔයාලා හිතනවා මේ පරණ ගෙදේ ඉන්න බෑ. අපි අලුත් ගියක් හදමු. අලුත් ගිය හදන්නේ කොහෙද? පරණ ගේ කඩලා. එතකොට කතා වෙනවා අපි නම් මේ පරණ ගෙදර තියෙන සමහර දේවල් භාවිතා කරමු. එහෙනම් අපි මොකද කරන්නේ? මේ බිත්තිය ගලවගෙන ගියා මෙතනින් හයි කරා. මේ බිත්තිය ගලවන් ගියා මෙතන හයි කරා. මේ වහලේ අර ලොකු මේ මොකද්ද? ට්‍රේන් එකක් ගෙනාවා වහලේ ගැලෙව්වා. ඔහොම මෙතෙන් තිබ්බා. එහෙමද අලුත් ගියක් හදන්නේ? එහෙමද අලුත් ගියක් හදන්නේ පුතේ? එහෙම හදන්නේ නැහැ. එතකොට වැඩක් නැහැ. තිබ්බ ගේම වෙන තැනකට අරන් ගිහින්. එහෙම හදන්නේ අපි මොකද කරන්නේ? අපි මේකේ කඩනවා. අපි මේකේ කඩනවා. කොහොමද කඩන්නේ? ෂීට් එක වෙනම වෙන් කර ගන්නවා. ඔන්න වහල් තිබ්බ ෂීට් එක ගලවගෙන පැත්තක තියා ගන්නවා. ෂීට් එක ගලව ගත්තා. ඊට පස්සේ මොනවද තියෙන්නේ? බිත්ති කඩලා ගඩොල් ටික වෙන් කර ගන්නවා. ඔන්න ගඩොල්. ගඩොල් ගොඩක් ගොඩ ගහ ගන්නවා. ඊසේ ඔයකේ තිබ්බ කොන්ක්‍රීට් එහෙම කඩනකොට අපිට කම්බි හම්බෙනවා. ඔන්න කම්බි ටික. නේ මේ මොනවද? ෂීට්. මේ ගඩොල්. කම්බි. යකඩ කම්බි. ඊට පස්සේ මොනවද? දොර උළුහව් ජනෙල් ඔක්කොම ටික ගලවලා ලී ටික ගලව ගන්නවා වෙනම. තව තියෙන අපිට ලී වර්ග. ලී. දැන් මොකද කරන්නේ අපි? මේ ටික භාවිතා කරලා අපිට ඕන අලුත් ගේ අලුතෙන් හදනවා. මෙන්න අපේ අලුත් ගේ. අලුත් විදිහට හදමු අපි වහලවල් දෙකක් දාලා අමුතු විදිහට ගේ හදනවා. හරි ගේ හදනවා. එතකොට පුතේ මේ තිබ්බ ගේද මෙතන තියෙන්නේ නෑ. හැබැයි ඒ ගේ හදන්න භාවිතා කරපු අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරේ. ඒ ගෙදර තිබ්බ දේවල් ටික තමයි අපි පාවිච්චි කරේ. හැබැයි අපි මේ බිත්තිය ගලවන් ගිහලා මෙතන තියලා මෙතන තිබ්බ ගේම මෙතනට අරන් ගියා නෙමෙයි. මේ ගේ කඩලා මේ ගේ තියෙන දේවල් ටික කඩලා අමුද්‍රව්‍ය ටික අරගෙන අපි ඒ අමුද්‍රව්‍ය භාවිතා කරලා අලුත් ගියක් හැදුවා. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේ වගේ ලොකුවට තියෙන වස්තුවක් කුඩා කොටස් වලට කඩන එක අපි හඳුන්වනවා ජීර්ණය කියලා. සාමාන්‍ය අපි කියන්නේ ගියක් ජීර්ණය කරනවා කියලා. ගියක් අපි කියන්නේ කඩනවා කියලා. හැබැයි ලොකුවට තියෙන දෙයක්. ඒකට හොඳ උදාහරණය තමයි කළු ගල. අපි දැන් ඔයාලගේ වත්තේ තියෙන ලොකු කළු ගල. හරි? කළු ගලක් තියෙනවා. මේ කළු ගල කඩන්න ඕන. කුඩා කොටස් වලට කඩන්න ඕන. හරිම අමාරුයි. අපි මොකද කරන්නේ?
කුළු ගෙඩියකින් ගහලා කඩනවා. අන්න දැන් අපි කුඩා මේ තිබ්බ කළු ගල පොඩි කෑලි වලට කඩාගත්තා. අන්න අපි හඳුනන මේක පාෂාණ ජීර්ණය. අපි කියනවා පාෂාණය මොන වුණා කියලාද? ජීර්ණය වුණා කියලා. මෙහෙම කුළු ගෙඩියෙන් ගහලා කඩන්න හරිම අමාරුයි. අපි මොකද කරන්නේ? ඉස්සලා මේක රත් කරලා වතුර දාලා පුපුරවනවා ගල. ඒත් ජීර්ණය නේ. අපි දන්නවා සමහර විශාල ගස් යට තියෙන ශාකවල එහෙම දැන් අර ගස්වල තියෙන ගෙඩි වැටුනහම ඒවා ආම්ලිකයිනේ පුතේ. නේද? මේ ආම්ලික ගෙඩි වැටුනහම කාලයක් යනකොට මේ ආම්ලික ගතිය නිසා පාෂාණ හිමීට දිය වෙන්න ගන්නවා. එහෙනම් අම්ල නිසා මේ පාෂාණය මොකද උනේ? දිය වුණා, කුඩා කොටස් වලට කැඩුනා. අන්න ජීර්ණය වුණා. අපිට පුළුවන් මේක කුළු ගෙඩියකින් ගහලා නේ? කුළු ගෙඩියකින් ගහලා කෑලි වලට කඩන්න. ඒකත් ජීර්ණය. එහෙනම් පුතේ අම්ල නිසා නැත්නම් රසායනික ද්‍රව්‍ය නිසා ජීර්ණය කරන්නත් පුළුවන්. කුළු ගෙඩියකින් ගහලා රත් කරලා පුපුරවලා බෝම්බ ගහලා වගේ කුඩු කරන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ ජීර්ණය කොටස් දෙකකට අපිට කරන්න පුළුවන්. එකක් තමයි යාන්ත්‍රික ජීර්ණය. අනිත් එක තමයි රසායනික ජීර්ණය. පැහැදිලිනේ? අපි මොකද කරන්නේ? මේක කුහරයක් කාරලා මේක ඇතුළට බෝම්බයක් අය කරනවා. බෝම්බනේ වෙඩි බෙහෙත් පුරවලා මේක පුපුරවනවා. නේ? මෙහෙම පිපුරුපුවාම පුතේ අනේ තිබ්බ ගල නැහැ. මොනවාද? කුඩු වෙලා එහා ගෙදර වහලෙයි, ගෙවල් දෙකක් එහා පැත්තේ වහලෙයි අන්න කුඩු වෙලා ගියා. හැබැයි උනේ මොකද්ද? චූටි කොටස් වලට කැඩුණා. එහෙනම් ජීර්ණය වුණා. නේ? එහෙනම් මේ ජීර්ණය වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. කොහොම හරි වෙලා අපි කරේ මොකද්ද? කුඩා කොටස් වලට කඩාගත්තා. මේ කුඩා කොටස් වලට කඩාගත්තට පස්සේ අපිට මෙන්න මේ කුඩා කොටස් වලින් ඉතා පහසුවෙන් කැමති දෙයක් හදාගන්න පුළුවන්. නේ? අපිට ලොකු තාප්පයක් හදන්න ඕන නම් මේ කුඩා ගල් එකට තියලා හොඳ තාප්පෙ බැඳ ගන්න පුළුවන්. නේ? බංකුවක් හදාගන්න හිතනවා ගල් වලින්. බංකුවක් හදාගන්න පුළුවන් නේ. පොඩි බංකුවක් හදාගන්න හිතනවා. ඒ වගේ මේ ලොකු ගලෙන් කරන්න බෑ. මොකද ඒකට තියෙන නිශ්චිත හැඩයක්. හැබැයි මේක කුඩා කොටස් වලට කඩාගත්තට පස්සේ අපිට ඕන දෙයක් හදන්න පුළුවන්. ඒක ඔයාලට මම හිතනවා මේ ක්‍රියාවලිය පැහැදිලි කියලා. මේ වගේ පුතේ අපි 10 වසරේදී ඉගෙන ගන්නවා අපේ ශරීරය හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය කිහිපයක් එකතු කරලා. ඒවා තමයි කාබෝහයිඩ්‍රේට්. ප්‍රෝටීන, ලිපිඩ් සහ නියුක්ලික් අම්ල. අපි නියුක්ලික් අම්ල දැන් පැත්තකින් තියමු. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි සජීව පදාර්ථය හැදිලා තියෙන්නේ. නේ? කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, ලිපිඩ තියෙනවා. ඊට අමතරව අපේ දිනදා වැඩ කරන්න අපිට කාබෝහයිඩ්‍රේට් ඕන. නේ? ඇඟ හැදෙන්න නම් ප්‍රෝටීන ඕන. නේ? මේ වගේ මෙන්න මේ දේවල් අපේ ශරීරයට ඕන. එතකොට මේවා හම්බෙන්නේ කොහෙන්ද? කාබෝහයිඩ්‍රේට් හම්බෙනවා අපිට සීනි වලින්. සීනි, කොස්, බත් මේ වගේ පිෂ්ඨය සහිත ආහාර වලින් කාබෝහයිඩ්‍රේට් හම්බෙනවා. ප්‍රෝටීන හම්බෙන්නේ මොනවාගෙන්ද? බිත්තර, මස්, කුකුල් මස්, එළු මස්, ඕන මසක්. හරි. දැන් ලිපිඩ අපිට හම්බෙනවා තෙල් වලින් නේ. පොල් තෙල් වලින්, පොල් වලින්, පොල් කිරි වල තියෙනවා. මේ වගේ විදිහට අපිට ලිපිඩ හම්බෙනවා. හරි. හැබැයි මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්, මෙන්න මේ ප්‍රෝටීන, මෙන්න මේ ලිපිඩ පුතේ අපි මෙන්න මේ කතා කරපු gedara වගේ. පැහැදිලිද? මෙන්න මේ gedara වගේ තමයි ඔය දේවල්. අපිට සිද්ධ වෙනවා සරලතම දේවල් බවට කඩා ගන්න. එතකොට අපිට කාබෝහයිඩ්‍රේට් හම්බෙන්න සරලතම විදිහ තමයි මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්ද? මොනොසැකරයිඩ්. ප්‍රෝටීන හැදිලා තියෙන්නේ පුතේ මොන වගේද?
බිත්ති හැදිලා තියෙන්නේ ගඩොල් වලින් වගේ ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. ලිපිඩ හැදිලා තියෙන්නේ ග්ලිසරෝල් සහ මොනවද? මේද අම්ල වලින්. එහෙනම් මෙන්න කාබෝහයිඩ්‍රේට් වල කුඩාතම ඒකකය, මෙන්න ප්‍රෝටීන වල කුඩාතම ඒකකය, මෙන්න ලිපිඩ වල කුඩාතම ඒකකය. එහෙනම් අපේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය කරන්නේ මොකද්ද? මෙන්න මේ තඩිවට තිබ්බ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ මෙන්න මේ කුඩාම ඒකක බවට කඩනවා. මෙන්න මේවා අපේ ශරීරයට උරා ගත්තාම අපේ ශරීරයට පුළුවන් මේ මොනොසැකරයිඩ් වලින් අපිට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් හදාගන්න. මේ ඇමයිනෝ අම්ල වලින් අපිට අවශ්‍ය ප්‍රෝටීනය හදාගන්න. මේ මේද අම්ල ග්ලිසරෝල් වලින් අපිට අවශ්‍ය ලිපිඩය හදාගන්න. පැහැදිලිද? තේරුණානේ? මේ බිත්තිය කඩලා ගන්න ගඩොල් වලින් අපිට පුළුවන් බිත්තියක් බඳින්නත් පුළුවන්, තාප්පයක් බඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් බල්ලෙකුට පූසෙකුට ගහන්න හරි පුළුවන්. එතකොට මේ තාප්පේ කඩලා බිත්තිය කඩලා ගඩොල් ගත්තොත් විතරයි පුතේ අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන්. මේක අරන් ගත්තොත් විතරයි මේක කරන්න පුළුවන්. මේ ක්‍රියාවලියම තමයි මෙතනත්. මෙන්න මේ ප්‍රෝටීන ටික අපි ගත්තා, කඩාගත්තා කුඩාම ඒකක වලට. දැන් පුළුවන් අපිට මේ කුඩාම ඒකකින් ඕන දෙයක් හදන්න. සරල උදාහරණයක් මම කියන්න. දැන් කුකුල් මස් කෑවා කියලා අපි කුකුලෙක් වෙනවද? නෑ. ඇයි? කුකුල් මස් වල තියෙන ප්‍රෝටීන අපි කඩනවා ඇමයිනෝ අම්ල වලට. ඇමයිනෝ අම්ල වලට කැඩුවට පස්සේ පුතේ අපිට ඕන ප්‍රෝටීන, උදාහරණයක් විදිහට අපේ අතගම් දැන් ඔන්න අපි හරි කෙට්ටුයි නේ. අපි ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදාගන්න යනවා. ඇඟ හදනවා කියලා මොකද්ද කරන්නේ? අපේ අත හොන්තට පුම්බල හදාගන්න. ඔන්න අත නේ. ඇඟිලිත් පිම්බිලා දැන් එතකොට මේ තියෙන මොනවද? ප්‍රෝටීන්. අපි කුකුල් මස් කෑල්ලක් කෑවා කියලා පුතේ ඒ කුකුල් මස් කෑල්ලම ඇවිල්ලා අතේ තැම්පත් වෙන්නේ නැහැ. ඒක ඇමයිනෝ අම්ල බවට කැඩිලා ඒක අපේ ශරීරය අපේ මාංශ පේශීන් වලට සමාන විදිහට අවශ්‍ය ප්‍රෝටීන් තමයි හදන්නේ. නේ ඉස්සර කාලේ මිනිස්සු කිව්වා ඉබිමස් කෑවොත් එහෙම මාර ශක්තියක් එන්නේ. ඒ මිනිස්සු මොකද ඉබිමස් කෑවහම ඉබ්බගේ මස් ටික ඇඟට එනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අපි ඉබිමස් කෑවත් කුකුල් මස් කෑවත් මේ මොන මස්ද? අලි මස් කෑවත් මොන මස කෑවත් පුතේ ඒක අපි කඩන්න තියෙන සරලම විදිහට කඩනවා ඇමයිනෝ අම්ල. ඊට පස්සේ තමයි ඇඟට උරාගන්නේ. දැන් අපේ ඉන්න සමහර බුද්ධිමත් ළමයි අහනවා සර් එතකොට ඔය මොනොසැකරයිඩ් කියන්නේ මොනවද? සරලම උදාහරණයක් ග්ලූකෝස් C6යි H12යි O6යි. ඇමයිනෝ අම්ල කියන්නේ මොකද්ද? අපි ඉගෙන ගත්තනේ ඇමයිනෝ අම්ල වල සරලම ඒකකේ මොන වගේද? දැන් ඔය ඔක්කොම කියන්නේ කොත් පාටල ගන්නවා. හරි. ඒතර ළමයි යන ඇයි සර් අපි එහෙනම් මේ කාබනුයි, හයිඩ්‍රජනුයි, ඔක්සිජනුයි කන්නේ නැත්තේ? ඉතින් ඒ ටික කෑවහම ඒත් ඕක වෙනවනේ. කියලා හිත ඉන්න ළමයි ඉන්නවා. සර් මේ කාබෝහයිඩ්‍රේට් කාබන් ගානටම කඩනවා. එහෙම කඩන්නේ නැහැ පුතේ. දැන් පුතේ අපි ගේ කඩනවා කියලා නේද? මේ ෂීට් එක උඩ නැගලා කුඩු කරනවා. ෂීට් එක උඩ නැගලා කුඩු කරනවා. දැන් කඩන්නනේ කිව්වේ. ෂීට් එක කුඩු කරලා ඔන්න ෂීට් එක කුඩු කරා. ගඩොල් ටික මිටියක් අරන් කුඩු කරලා ගඩොල් ටික පස් කරගත්තා. මේ කම්බි ටික උණු කරලා කුට්ටියක් හදාගත්තා. ලී ටික කපලා ලී කුඩු. දැන් පුතේ මේකෙන් අපිට ෂීට් හදන්න පුළුවන්ද? හදන්න පුළුවන්. කර්මාන්ත ශාලාවට යවන්න ඕනේ. මේ ගඩොල් කුඩු වලින් ගඩොල් හදන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. නේ? අපි මේක කඩනවා කියලා පුතේ අර නිකන් කුඩු වෙලා පස් කරන්නේ නැහැ. එක තැනකින් නවත්තනවා. අන්න ඔය වගේ පුතේ මේ කාබෝහයිඩ්‍රේට් කෑවා කියලා ලෝක කාබනුයි විදිහට කඩන්නේ නැහැ. මොනොසැකරයිඩ් වලින් නවත්තනවා. ප්‍රෝටීන ටික කඩන්නේ ඇමයිනෝ අම්ල ගන්නට විතරයි. ලිපිඩ කඩන්නේ මේද අම්ල ග්ලිසරෝල් ගන්නට විතරයි. එහෙම කඩලා තමයි අපේ ශරීරයට උරාගන්නේ. උරාගත්තට පස්සේ හදන කොටස අපි ඉගෙන ගන්නේ නැහැ. මෙන්න මේ පාර්ට් එක අපිට අදාළ නැහැ.
ඒක අපි උසස් පෙළදී ඉගෙන ගන්නවා කොහොමද මේ වගේ ප්‍රෝටීන් හැදෙන්නේ. ඒ ටික අපි දැම්ම ඉගෙන ගන්න. අපි මේ පාඩමෙදි ඉගෙන ගන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. අපි ටික කොහොමද ජීර්ණය වෙලා අපේ ශරීරයට උරා ගන්න කියන ටික විතර අපි ඉගෙන ගන්න. ඊට පස්සේ තව දෙයක් වෙනවා. දැන් මෙහෙම ගියක් කැඩුවාම 100% ඔය කඩපු ටික පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. කොහොමටත් කඩනකොට කොන්ක්‍රීට් කෑලි, සිමෙන්ති කෑලි වගේ අපද්‍රව්‍ය ටිකක් එනවා. අපි ඒ ටික ගෙදර පැත්ත ගොඩ ගල් දෙනවා. නේ මේ අපේ කලින් ගෙදර අපද්‍රව්‍ය මේක හරිය වැදගත්. අපි මේක තියාගමු කියලා සාලෙ මැද ගොඩ ගහ ගන්නවද? නේ? මතක් වෙන්න නැත්තම් දුකයි. එහෙම කරන්නේ මොකද ගන්නෙ? ඕවා විසි කරලා දාන්න. ඒ වගේ පුතේ අපි මේ කන කෑම වලත් අපද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. මෙව්වා අපි අන්තිමට උදේට මොකද කරන්නේ? ඩොක් ගාලා ඉවත් කරනවා. මල ද්‍රව්‍ය විදියට. මෙන්න මේ ක්‍රියාවලිය ඉගෙන ගන්න එක තමයි අපි මේ පාඩමේදී කරන්නේ. පැහැදිලි නේද? හොඳයි. හොඳයි. එහෙනම් අපි ඉගෙන ගමු මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. හරි? මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. ඇයි මිනිසාගේ වෙන සත්තුන්ට නැද්ද? වෙන සත්තුන්ටත් ආහාර ජීර්ණ පද්ධති තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ වලට වෙනස්. නේ මිනිස්සුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය හැදිලා තියෙන්නේ පුතේ. දැන් උදාහරණයකට හරකෙක් ගත්තොත් හරකගේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය හැදිලා තියෙන්නේ කොළ කාලම ජීවත් වෙන්න. ඊට අදාළව තමයි හැදිලා තියෙන්නේ. කොටියෙක් දිවියෙක් වගේ ගත්තොත් එහෙම මාංශ කන සතෙක්. එතකොට ආහාර ජීර්ණ මාර්ග පද්ධතියේ පොඩි වෙනස්කම් තියෙනවා. දැන් කිඹුලා වගේ සතෙක් ගත්තොත් එහෙම ආමාශය කියන්නේ අධික ආම්ලික තැනක් නේ. කොන්ක්‍රීට් ඇණයක් උනත් දිය කරන්න පුළුවන් ආම්ලික ගතියක් තියෙනවා. එතකොට මේ එක එක සත්තුන්ගේ කන ආහාර පුරුදු නිසා රටා නිසා පරිණාමය වෙලා තියෙන ආහාර ජීර්ණ පද්ධතිය වෙනස්. දැන් අපි පුරුදු වෙලා තියෙන විශේෂයෙන්ම වැඩි වශයෙන් ශාකමය ආහාර කන්නත් මද ප්‍රමාණයක් මස් සහිත ආහාර කන්න. තින්න මේ දෙකටම හැදිච්ච ආහාර මාර්ග පද්ධතියක් තමයි අපිට පිළිහිටලා තියෙන්නේ. එතකොට පුතේ මේ ආහාර මාර්ග පද්ධතිය කියලා කියන්නේ හරි අපේ මේ කටින් පටන් ගත්තාම ගුද මාර්ගය දක්වාම තියෙන තනි නලයක්. හරි එතකොට සර් අපි ඇත්තටම එහෙම තියෙන ඇත්තටම ඔහොම නෙමෙයි තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට කොස් කෑල්ලක් කෑව ගමන් කාව ගාව මෙහෙලා දොග් ගාලා අනිත් පැත්තෙන් වැටෙන්නේ නැහැ. මේකේ තියෙනවා පොඩි තැන්වල වෙනස්කම්. හැබැයි මේක පොදුවේ ගත්තාම අපිට කියන්න පුළුවන් මේක තනි නලයක් කියලා. හැබැයි මේකේ වෙනස්කම් තියෙනවා පොතේ. උදාහරණයක් විදිහට සමහර තැන්වල මේ නලේ පළල් වෙලා ආහාර తాවකාලිකව ගබඩා කරගන්න පුළුවන් විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙම අපි මේක පස්සේ නම් වශයෙන් ඉගෙන ගමු. හරි ඊට පස්සේ මේක මේ වගේ නාලාකාරයට ගිහිල්ලා ඊට පස්සේ තව විශාල නාලයක් ඔස්සේ ගිහිල්ලා තමයි ශරීරයෙන් පිට වෙන්නේ. හැබැයි පොදුවේ ගත්තොත් ඕක දිග ඇරලා නේ ඔය සෙට් එක ගලවලා දෙපැත්තෙන් ඇද්දොත් එහෙම මෙන්න මේ වගේ නලයක් තමයි එන්නේ. එතකොට මේවා ඇයි මෙහෙම වෙනස් වුනේ? ආහාර తాවකාලිකව ගබඩා කරගන්න. එතකොට ආහාරයේ තියෙන දේවල් උරා ගන්න පුළුවන් විදිහට එක තැන් හැඩ ගැහිලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ආහාර ජීර්ණය කරන්න අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න පොඩි ගන්ත්‍රි මේකට සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? පොඩි ගන්ත්‍රීන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එතකොට පුතේ කවුරු හරි එම පොදුවේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතියෙන් වෙන්නේ මොකද්ද කියලා වෙන්නේ ආහාර ජීර්ණය ජීර්ණඵල අවශෝෂණය හරි ආහාර දිරවනවා
දිරවපු දේවල් උරා ගන්නවා සහ ජීර්ණය නොවූ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම කියන ඔන්න ඔය කොටස් ටික තමයි අපේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතියෙන් වෙන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේ ජීර්ණය මේ ආහාර ජීර්ණය ආහාර කුඩා කොටස් වලට කඩන එක ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට වෙනවා. පළවෙනි ක්‍රමය තමයි යාන්ත්‍රික ජීර්ණය. යාන්ත්‍රික මොකද්ද පුතේ යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ? අපි දැන් බත් ටිකක් නැත්තම් අපි තුමුකෝ පාන් කෑල්ලක් ගත්තාම පාන් ගෙඩිය පිටින් ගිලින්නේ නැහනේ. පිහියෙන් කපලා පොඩි කෑල්ලක් අරගෙන අපි ඕක හපනවා. නේ? හපලා කරන්නේ මොකද්ද? කුඩා කෑලි වලට කඩලා තමයි ගිලින්නේ. අන්න කුඩා කෑලි වලට කඩනවා කියලා කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ අපි? ජීර්ණය කරලා තියෙන්නේ. එහෙනම් මුඛය තුලදී දත් වලින් මුඛය තුලදී ලියා ගන්න එපා. මුඛය තුලදී දත් වලින් කුඩා කොටස් වලට කඩනවා. එහෙනම් ඔන්න යාන්ත්‍රික ජීර්ණයක් වුණා. ඊට පස්සේ රසායනික ජීර්ණයකුත් සිද්ධ වෙනවා. දැන්ම ලියා ගන්න එපා මම ලියන්න වෙලාව දෙන්නම්. රසායනික ජීර්ණය. උදාහරණයක් විදිහට අපේ මුඛයේ තියෙනවා කේටය. කේටය කියන්නේ ටයරින්. ටයලින්. මේක එන්සයිමයක් පුතේ. මේ එන්සයිමය විසින් මොකද කරන්නේ? මේ ආහාරයේ තියෙන පිෂ්ඨය ටිකක් ජීර්ණය කරනවා. හැබැයි අපිට ඕක තේරෙන්නේ නැහැ. මොකද අපිට තියෙන කලබලය නිසා. මොකද කරන්නේ? අපි කන්න ගියාම ටී එක දාගත්තා කාගෙන ගියා විනාඩි 2යි බත් එක කාලි ඉවරයි. හරි? හැබැයි පුතේ අපි බත් කටක් නැත්තම් හොඳ පාන් කෑල්ලක් අරගෙන විනාඩි 5ක් 6ක් විතර හොත්තට හපහ පිටිය චව් ගාලා හරි මෙන්න මේකේ තියෙන පිෂ්ඨය මෙන්න මේ ටයරින් කියන එන්සයිම නිසා මොන වෙනවද ජීර්ණය වෙලා මෝල්ටෝස් හැදෙනවා මෝල්ටෝස් වල තියෙන පොඩි පැණි රහ අන්න අපි විනාඩි 6ක් 7ක් විතර හපහප ඉන්නකොට අපිට චූටි පැණි රසක් දැනෙන්න පටන් ගන්නවා ඇයි අන්න අපි කාපු කෑම කටේදිම ජීර්ණය වෙන්න පටන් ගන්නවා. පිෂ්ඨය මොනවා වෙන්න පටන් ගන්නද? කුඩා කොටස් බවට, ඉතා කුඩා කොටස් බවට පත් වෙන්න පටන් ගන්නවා. හරි? මේ වගේ පුතේ රසායනික ජීර්ණයට අවශ්‍ය ගොඩාක් දේවල් මෙන්න මේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය තියෙනවා. ඒ මගින් තමයි අපේ ආහාර ජීර්ණය කරන්නේ. පැහැදිලිද? හොඳයි. එතකොට පුතේ මේ අපි කන සියලු දේම ජීර්ණ වෙනවද? නැහැ. ජීර්ණය නොවි උරා ගන්න පුළුවන් දේවල් කීපෙකුත් තියෙනවා. මොනවද? කනිජ ලවණ. දැන් අපි ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් කනිජ ලවණයක්. නේ? මේක වතුරේ දිය වුණාම මේකයි ජීර්ණය කරන්න දෙයක් නැහැ. මේක ඍජුවම ශරීරයට උරා ගන්න පුළුවන්. සමහර විටමින් වර්ග. ग्लूकोज फ्रुक्टोज එතරම් පුතේ පිෂ්ඨයේ සරලම අවස්ථාව ග්ලූකෝස් ෆ්රුක්ටෝස් ගැලැක්ටෝස් නම් අපි ඒව කෑවතයි ජීර්ණය කරන්න දෙයක් නැහැ නේ අපි ගේ හදන්න කියන ගඩොල් ටික ආය මේ කුඩා කොටස් වලට කඩනවා කියලා දෙකට කඩන්නේ නැහැ නේ දෙකට තුනට කඩන්නේ නැහැ නේ. එතකොට පුතේ මෙන්න මේ ග්ලූකෝස් එහෙම කෑවහම ග්ලූකෝස් අපේ ශරීරයට කෙලින්ම උරා ගන්න පුළුවන්. හරි? උදාහරණයක් විදිහට මෙන්න අපේ ආමාශය හරි? ආමාශය අපි මේක පස්සේ ලස්සන ඉගෙන ගමු. මෙන්න අපේ ආමාශය. හරි? එතකොට පුතේ මෙන්න මේ ආමාශයට පුළුවන් සමහර දේවල් ශරීරයට උරා ගන්න. උදාහරණයක් විදිහට ග්ලූකෝස්. හරි? එතකොට අපි ගම හරහා දුවන තරගයකදී එහෙම දුවන්න ඕන්න වෙන්න තියලා මොනවද දෙන්නේ? ග්ලූකෝස්. මේ ග්ලූකෝස් ටික දිවේ තියලා ගිලපු ගමම්ම
ඕක එනවා අපේ ආමාශයට. ආමාශයට පුළුවන් මෙන්න මේ ආපු ග්ලූකෝස් ටික කෙලින්ම කාට ලබා දෙන්නද? කුරාගෙන රුධිරයට ලබා දෙන්න පුළුවන්. පැහැදිලිද? අපි කාපු ග්ලූකෝස් ටික ෂණිකව රුධිරයට ලබා දෙන්න පුළුවන්. එතකොට ග්ලූකෝස් කියන්නේ අපිට ශක්තිය හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍යයක්. එතකොට ගමහරා දුවනකොට එහෙම ඇඟට ශක්තිය ඕන. අන්න ඒ ශක්තිය අපිට ෂණිකව ලබා ගන්න පුළුවන් ග්ලූකෝස් කාලා. හැබැයි දුවන්න කලින් තඩි බත් පිඟානක් කෑවා කියලා එහෙම ශක්තිය ලැබෙනවද? නෑ. මේ ටික බඩට ගිහිල්ලා ආමාශයේදී ජීර්ණය වෙලා ඊට පස්සේ පැය 3ක් 4ක් විතර ගියාට පස්සේ තමයි ශරීරයට උරා ගන්න. එතකොට අනිත් ඒවා ටික ගමහරා දුවලා කප් එකක් තරක් නේ ඔක්කොම ඉවරයි අපිට ශක්තිය එනකොට. අපි ගෙදර යනකොට තමයි අපිට ශක්තිය එන්නේ. තේරෙනවනේ? එන්න ෂණිකව ශක්තිය ලබා ගන්න ඕන අපි මොනවද කන්න ඕන? ග්ලූකෝස්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ ආමාශයට හැමදේම උරා ගන්න බෑ. ග්ලූකෝස් පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. හොඳයි අපි නම් බය කර කතා කරානේ. නෝට් එක ටිකක් ලියාගෙන ඉමු. මිනිසාගේ ආහාර ජීර්ණ ලියාගන්න. ආහාරවල අඩංගු ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය. සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය. ආහාර ජීර්ණය ලෙස හැඳින්වේ. ආහාර ජීර්ණය ලෙස හැඳින්වේ. ආහාර ජීර්ණය ලෙස හැඳින්වේ. හොඳයි. ආහාර ජීර්ණය යාන්ත්‍රික හා රසායනික ක්‍රියාවලිය මගින් සිදුවේ. අපි ලියමු යාන්ත්‍රික ක්‍රියාවලිය. යාන්ත්‍රික ක්‍රියාවලියදී වෙන්නේ මොකද්ද පුතේ? යාන්ත්‍රික ක්‍රියාවලියදී වෙන්නේ ඇත්තටම ආහාරයේ තියෙන භෞතික ස්වභාවය වෙනස් වෙනවා. මොන ස්වභාවයද? භෞතික ස්වභාවය. නේ? උදාහරණයක් විදිහට අපි දත් වලින් කපනකොට අර ලොකුවට තිබ්බ මස් කෑල්ල නම් පොඩි පොඩි කෑලි වලට කැඩුනා. නේ? දත් වලින් හැපීමේදී ආහාර කුඩා කැබලි වලට කැඩීම. එන රසායනික ක්‍රියාවලියදී මොකද්ද වෙන්නේ? රසායනික ජීර්ණයේදී මොකද වෙන්නේ? සංකීර්ණ කාබනික සංයෝග මත එන්සයිම් ක්‍රියා කර සරල සංයෝග බවට පත්වීම. සරල යෝග බවට. උදාහරණයක් ලියන්න. මොකද්ද? පිෂ්ඨය
පිෂ්ඨය. ටයලින් කියන්නේ මොනවද? කේටය නේ. තේලෙනි කේටය නිසා මොනවට පත් වෙනවද? මෝල්ටෝස් බවට පත් වෙනවා. මෝල්ටෝස්. ජීර්ණය වීමක් නොමැතිව ශරීරයට ඍජුව අවශෝෂණය කරගති පෝෂක. උදාහරණයක් තමයි khනිජ ලවණ, විටමින් වර්ග, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. මේ තුනම මොනවද? මේ තුනම ඇවිල්ලා පුතේ මොනොසැකරයිඩ්. මේ තුන මොනවද? මොනොසැකරයිඩ්. එතකොට මේ පිෂ්ඨය අපි කඩන්නේ මොනොසැකරයිඩ් ගන්නට තමයි. ඒ නිසා මොනොසැකරයිඩයක් කෑවොත් කෙලින්ම ඇඟට උරා ගන්න. අර කලින් කතාව මුලුවේ තියාගන්න. බිත්තියක් කඩලා ගඩොල් ගත්තට අපි කඩෙන් ගෙන ගඩොල් ටික ආයේ කඩලා බිත්ති පදින්නේ නැහැ. කෙලින්ම භාවිතා කරනවා. නේ? කඩෙන් අපි ගෙනාවේ ගඩොල් නම් කෙලින්ම බිත්තිය බැඳා. අපි වෙන තාප්පයක් කඩලා නම් ගන්නෙ. තාප්පේ කඩලා ගඩොල් ගන්න ඕන මොනොසැකරයිඩ්. පැහැදිලි නේ? හොඳයි. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය අපි ඉස්සෙල්ලා මේක නම් කරමු. ඊට පස්සේ අපි රූප සරණක් අඳිමු. රූප සරණ අඳින එක ගොඩක් වැදගත්. ඉතින් අපි මේක මුලින්ම නම් කරමු. හරි. එහෙනම් ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න පුතේ මුඛ කුහරේ. මුඛ කුහරේ. එහෙනම් මුලින්ම තියෙන මොකද්ද? මුඛ කුහරේ. මුඛ කුහරය. මේ මුඛ කුහරයට සම්බන්ධ වෙනවා කේට ග්‍රන්ථි. මොන ග්‍රන්ථිද? කේට ග්‍රන්ථි. මේ හැමතැනම සම්බන්ධ වෙනවා කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි. හරි. එතකොට මේ ආහාර මුඛයේ ඉඳන් ආමාශය වෙත ගමන් කරන්නේ අන්න ස්රෝතය හරහා. අන්න ස්රෝතය. අන්න ස්රෝතය හරහා. හරි. ඊට පස්සේ අන්න ස්රෝතෙන් එන ආහාර ටික වැටෙන්නේ ආමාශයට. ආමාශයට. හරි. ආමාශයේ ඉඳලා ඒවා යනවා ශුද්‍රාන්ත්‍රය වෙත. මේ කුඩා බඩවැල් කියලා අපි කියන්නේ ශුද්‍රාන්ත්‍රය. ශුද්‍රාන්ත්‍රයෙන් යනවා මෙන්න මේ කොටස අපි හඳුන්වනවා උණ්ඩුකය කියලා. උණ්ඩුකය. මේක අපි හඳුන්වනවා උණ්ඩුක පුච්චිය. හරි. උණ්ඩුක පුච්චිය හරහා යනවා මහාන්ත්‍රයට. මේක අපි හඳුන්වනවා මහාන්ත්‍රය. ආන්ත්‍රය. මහාන්ත්‍රයෙන් එන දැන් මෙහෙම එන ආහාර මෙන්න මේ ශුද්‍රාන්ත්‍රය හරහා ගිහිල්ලා උණ්ඩුකයට ඇවිල්ලා උණ්ඩුකයෙන් මහාන්ත්‍රය හරහා යනවා පුතේ ගුද මාර්ගයට. ගුද මාර්ගයෙන් ගුදයට යනවා. ගුදයෙන් එළියට යනවා. පැහැදිලිද? අපි මේක ආපහු අඳිමු. හරි. එතකොට මෙන්න මේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතියේ තියෙන විශාල අවයවයක් තමයි අක්මාව. අක්මාව. හරි. අක්මාව ගාව මෙන්න මේ ආමාශයට යටින් පිහිටන පුතේ පිත්තාශය. මේක හඳුනනවා පිත්තාශය කියලා. පිත්තාශය. පිත්තාශය නෙමෙයි. මේක හඳුනනවා අග්න්‍යාශය කියලා. අග්න්‍යාශය. අග්න්‍යාශය.
මෙතන ඇඳලා නැහැ. මෙතන තව පිහිටනවා පොඩි ටික අපි හදනවා පිත්තාශය කියලා. මෙන්න මේක අපි හදනවා පිත්තාශය. පැහැදිලිද? මම මේකේ තව පැහැදිලි රූප සටහනක් ඉස්සලා පෙන්නලා ඉන්නම්. හරි. උදාහරණයක් විදිහට මේ තින්නේ මම අර කලින් කිව්වා වගේ මුඛයෙන් පටන් ගන්න ගුදය දක්වා යන තනි නාලය. මේක තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේකේ මෙන්න මේ ඔයාලට හොඳට පැහැදිලි ඇති. මෙන්න මේ අවයවය අපි හඳුනනවා අක්මාව. මේ අක්මාව ළඟින්ම එකක් පිහිටනවා මේ. අක්මාව ළඟින්ම එකක් පිහිටන අපි මේක හඳුනනවා පිත්තාශය කියලා. පිත්තාශය. පැහැදිලිද? ආමාශයට යටින් පිහිටනවා අග්න්‍යාශය. අපි මේවා ගැන වෙනම කතා කරමු. හරි? හොඳයි. අපි දැන් මේ අඳිමු බලන්න ලස්සනට. හරිද? රූප සටහන අඳිනවා කියන එක ඉතාමත් වැදගත්. හොඳයි. අපි දැන් අඳින්න පටන් ගමු. හොඳයි. මෙන්න අපේ මුඛ කුහරය. හරි? එතකොට පුතේ මුඛ කුහරයෙන් පටන් ගන්න මෙන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය මාර්ගය මෙහෙම එනවා. මෙන්න මෙතනින් මේකට සම්බන්ධ වෙනවා එක කේට ගන්ත්‍රයක්. හරි? ඊට අමතරව මෙන්න මේ හරියෙන් තව කේට ගන්ත්‍රයක් සම්බන්ධ වෙනවා. අපි ලස්සනට ගන්දොත් එහෙම මිනිස්සයා ඔන්නෝම ඉන්නේ. හරි? දැන් ආහාර මාර්ග ගත ආහාර මෙතනින් පහළට එනවා. හරි? මෙතනින් පහළට එනකොට මෙතන තියෙන ග්‍රසනිකාව අපි එක පස්සේ ඉගෙන ගමු. මේ නාලයෙන් කොටසක් යනවා අපේ ශ්වසන පද්ධතියට. මෙන්න අන්න ස්රෝතය දිගේ පහළට ආවා. අන්න ස්රෝතයෙන් ඇවිල්ලා පුතේ ආහාර වැටෙන්නේ අපේ ආමාශයට. හරි, ඒතර මෙතන චූටි කෑලි දෙකක් තියෙනවා. මේක නිකන් ඇරෙන්න වැහෙන්න වගේ තමයි තියෙන්නේ. හරි, මෙන්න මේ ඇරෙන්න වැහෙන්න වගේ තමයි තියෙන්නේ. නැත්නම් අපි කාපු කෑම මේක ඇතුලේ අඹරන උඩට යන්න පුළුවන්. මෙතනත් එහෙමයි. මෙතනත් චූටි මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් වහිලා තියෙනවා. හරි, එහෙනම් පුතේ අපි මේක අඳුර ගන්නවා මොකද්ද? අන්න ස්රෝතය. හරි, මේවා අපි හඳුන ගන්නවා කේටි ගන්ත්‍රි. කේට ගන්ත්‍රි. කේට ගන්ත්‍රි. මෙතන පිහිටනවා අපි ජෛවිකාව කියලා එකක්. අපි ඒක ඉස්සරහට ඉගෙන ගමු. හරි. ඊට පස්සේ මෙන්න මේක අපි හඳුනනවා ආමාශය. ආමාශයෙන් එන ආහාර. ආමාශයෙන් එන ආහාර මොකද වෙන්නේ? ආමාශය තුලදී කොටසක් ජීර්ණය වෙලා ඊට පස්සේ මේක ඇතුල් වෙනවා ග්‍රහණීය කියලා කොටසකට. මෙන්න මේක අපි හඳුනනවා ග්‍රහණීය. 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 හරි, මගෙත් එක වැඳගමු ළමයි. ග්‍රහණීය. හරි, මෙන්න මේ ග්‍රහණීයට සම්බන්ධ වෙලා තියෙනවා අග්න්‍යාශය. ග්‍රහණයට සම්බන්ධ වෙලා තියෙනවා අග්න්‍යාශය. ඊට අමතරව මෙන්න මේ ග්‍රහණයට එන අග්න්‍යාශයෙන් එන යුෂේ එන නාලයටම පුතේ පිත්තාශයත් සම්බන්ධ වෙලා තියෙනවා. එන පිත්තාශය.
පැහැදිලිද? මෙන්න මෙතන තමයි එතකොට දුඹුරු පාටට අපේ අක්මාව පිහිටන්නේ. මෙතන තමයි තේ විශාලවට අපේ අක්මාව පිහිටන්නේ. මේ අක්මාව. හරි? හොඳයි. එතකොට මෙහෙම ග්‍රහණියට එන ආහාර ටික ඊට පස්සේ අපි කියනවා අතුල් වෙනවා ශුද්ධාන්ත්‍රයට. ශුද්ධාන්ත්‍රය කියන්නේ කුඩා බඩවැල කියලා කියන්නේ. හරි? මේක හරි දිගයි. මීටර 7ක් විතර දිගයි. මෙහෙම ඇවිල්ලා ශුද්ධාන්ත්‍රයෙන් මේක අපි හඳුනගන්න ශුද්ධාන්ත්‍රය. හරි? ශුද්ධාන්ත්‍රයෙන් මේක සම්බන්ධ වෙනවා පුතේ උණ්ඩුකයට. උණ්ඩුකය කියලා කියන්නේ මෙන්න මේ වගේ. මෙතනින් වැහිලා තියෙන්නේ. හරි? මේක තමයි අපි උණ්ඩුක පුච්චය කියලා හඳුන්වන්නේ. හරි? මෙන්න අපේ මහාන්ත්‍රය. මහාන්ත්‍රය හොම ගිහිල්ලා මහාන්ත්‍රය හොම ගිහිල්ලා මහාන්ත්‍රය ඉවර වෙන්නේ ගුද මාර්ගය ඔස්සේ ගුදෙන් ඉවර වෙනවා. මේ මහාන්ත්‍රය. මහාන්ත්‍රය. මේක ගුද මාර්ගය. මේක මෙන්න මෙහෙම තමයි පුතේ අපේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය පිහිටන්නේ. මේක ලස්සන අඳින්න පුරුදු වෙන්න ඕන. ලස්සන ඇඳ ගන්න බලන්න. හරි? ඇඳගත්තනේ? එතකොට පේනනේ. එතකොට මෙතනින් අපි ගන්න ආහාරයක් ආහාරය ගමම්ම ගනිමු. මෙතනින් ගන්න ආහාරයක් අපි කටින් හපලා ගිල්ලහම අන්න ස්රෝතය හරහා ආමාශයට එනවා. ආමාශයෙන් ග්‍රහණියට යනවා. ග්‍රහණයෙන් ශුද්ධාන්ත්‍රයට එනවා. ශුද්ධාන්ත්‍රය හරහා ගිහිල්ලා උණ්ඩුකයට එනවා. උණ්ඩුකයෙන් උණ්ඩුකයෙන් මහාන්ත්‍රය හරහා ගුද මාර්ගයට එලා ගුද මාර්ගයෙන් ඩොක් ගාලා එළියට යනවා. මේක තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒතර ওই ක්‍රියාවලිය සිද්ධ වෙනකොට පුතේ මම ඒක අඳින්නම් කහ පාටින්. හරි? මෙතනින් කේට එනවා. කේටයත් එක්ක තමයි මේක එන්නේ. ඊට පස්සේ ආමාශයෙන් විවිධ විෂ වර්ග එනවා. අපි ඒක කතා කරමු. ඒවත් එක්ක තමයි මෙතනට එන්නේ. මෙතන එනකොට අග්න්‍යාශයෙන්ුයි පිත්තාශයෙන්ුයි තවත් දේවල් එකතු වෙලා ජීර්ණය වෙමින් තමයි මෙතනට එන්නේ. මෙන්න මේ ශුද්ධාන්ත්‍රයේදී කාබු ආහාර ටික අවශෝෂණය වෙලා තමයි මෙතනින් ඉවතට යන්නේ. ඒවට තේරෙන්නේ නැති කන ආහාර විතරක් නෙමෙයි මේකට තව විවිධ ද්‍රව්‍ය කේට ග්‍රන්ථි වලින් ආමාශයෙන් අග්න්‍යාශයෙන් පිත්තාශයෙන් එකතු වෙවි තමයි එන්නේ. හොඳයි ළමයි. අපි නම් දැන් කතා කරමු මුඛ කුහරය තුලදී සිදුවන ජීර්ණය කියන කොටස. හරි? මුඛ කුහරය තුලදී සිදුවන ජීර්ණය. ඉස්සලම හොඳට බලාගන්න. ඔන්න මම දැන් අඳින ඉස්සලම අපේ මුඛ කුහරය තුලදී කොහොමද ජීර්ණය වෙන්නේ කියලා බලමු අපි. හරි? දැන් අපේ පළවෙනි කොටසට යම් මුඛ කුහරය තුලදී සිදුවන ජීර්ණය. හරි? එතකොට මම මේ ඇඳලා තියෙන්නේ අපේ මුඛය. හරි? එතකොට අපි ආහාරයක් බත් ටිකක් හරි පාන් කෑල්ලක් හරි අරන් වෙලා හපනකොට දැන් අපි මේ අපේ දිව තියෙනවා නේ මේ නාසයයි කට ඇර වෙනස් වෙන අපි කියන උඩ තල්ල කියලා. හරි? එතකොට මොකද වෙන්නේ? අපි කෑම එකක් අරන් හපනකොට කේට ග්‍රන්ථි වලින් මේ මුඛ කුහරයට මොනවද දෙන්නේ? කේට එනවා. කේට ග්‍රන්ථි වලින් මුඛ කුහරයට කේට එනවා. ඒතර අපි මේක හපනකොට වෙන්නේ අපි ගත්ත ආහාරයේ කුඩා කැබලි වලට කඩලා කේටයත් එක්ක මිශ්‍ර කරලා එක ගුලියක් වෙන්නකම් අපි මේක හපනවා. පැහැදිලිද? එතකොට මේක කේටයත් එක්ක හපනකොට අපි දන්නවා විශාල ආහාර කැබලි කුඩා කොටස් බවට පත් වෙනවා. කුඩා කොටස්.
කුඩා කොටස් වලටපත් වෙනවා. මේත් එක්ක මේක කේටයත් එක්ක මිශ්‍ර වෙනකොට අපි කලින් කිව්වා කේටය කියලා කියන්නේ කේටයේ තියෙන ටයලින්. කේටය කියලා කියන්නේ කියන ටයලින්. ටයලින් එහෙම නැත්නම් කේට ඇමයිලේස් කියන එන්සයිම් එක. මෙන්න මේ ටයලින් වලට පුළුවන් අපි ගත්ත කෑම වල තියෙන පිෂ්ඨය විතරක් මොනවා කරන්නද? පිෂ්ඨය විතරක් මෝල්ටෝස් බවට පත් කරන්න. ටයලින්. අපි මෙහෙම දාලා මේක ඇතුලේ අඹරනකොට අපි අර කාපු ආහාර ගුලියට මොකද වෙන්නේ? අපි කාපු ආහාර ගුලිය කේටයත් එක්ක මිශ්‍ර වෙලා නේ කේටයත් එක්ක මිශ්‍ර වෙලා එක තලපයක් බවට පත් වෙනවා. මේක තලපයක් වල තව දුරටත් හපහප හිටියොත් එහෙම මේ කේටයේ තියෙන ටයලින් කියන එන්සයිම් එක මොකද කරන්නේ? මෙන්න මේ පිෂ්ඨය කියලා කියන්නේ අපි දන්නවා විශාල අණුවක්. මෙන්න මේ අණු අතර තියෙන බන්ධන කඩලා මේක මෝල්ටෝස් බවට පත් කරනවා. දැන් ජීර්ණය ආරම්භ වෙන්නේ අපේ මුඛ කුහරය තුලදී. ඒතර පුතේ මුඛ කුහරය තුලදී යාන්ත්‍රික ජීර්ණයක් වගේම රසායනික ජීර්ණයකුත් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙහෙම හපලා මේ ගුලියක් කරගත්ත එක අපි මොකද කරන්නේ? ගිලිනවා. නේ? ගිලිනවා කියන්නේ මුඛ කුහරයේ තියෙන මෙන්න මේ ආහාර ගුලිය අපි මේ මුඛ කුහරේ පිටිපස්සට තල්ලු කරනවා අපේ දිවෙන්. දිවෙන් තල්ලු කරනවා. හරි? මේක මෙන්න මෙහෙට තල්ලු වෙලා එන්නේ පුතේ ග්‍රසනිකාවට. මොකේටද? ග්‍රසනිකාව. ග්‍රසනිකාව. අපි ග්‍රසනිකාව ගැන දැන් ඉගෙන ගමු. හරි. ටිකක් මකන්නම්. හොඳයි. ග්‍රසනිකාවට. දැන් මම අපව අඳින්නම්. මෙන්න අපේ අර නහයයි කටයි වෙන වෙන අපි කියන්නේ උඩ තල්ල කියලා. උඩ තල්ල කොටස. හරි. ඔන්න දැන් අපේ දිව මේ තියෙන අපේ දිව දිවෙන් අපි ආහාර ගුලියක් කපලා පිටිපසට ගිල්ලා. ගිලිනකොට මේ ආහාර ටික එනවා ග්‍රසනිකාවට. ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර මාර්ගයට අයත් අන්න ස්රෝතයත් ශ්වසන මාර්ගයට අයත් සොරාලයත් විවෘත වෙන පොදු තැන. ඒ කියලා කියන්නේ මෙන්න මෙහෙම වැඩක්. මේක හරි අපූර්ව සංසිද්ධියක්. හරි. අපි දන්නවා අපේ හෙම්බිරිස්සාවෙම හැදෙන නහය බ්ලොක් වුණාම අපිට කටෙන් හුස්ම ගන්න පුළුවන්. නේද? හෙම්බිරිස්සාව හැදෙලා නහය හිර වුණාම අපිට කටෙන් හුස්ම ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි හරි. ඉතින් අපි දන්නවා නහය බ්ලොක් වෙච්ච ලාට එහෙම අපිට පුළුවන් නේද කටෙන් හුස්ම ගන්න. ඒකට හේතුව තමයි පුතේ අපේ මෙන්න මේ සොරාලය නැත්තම් පෙනහළු වලට යන මාර්ගය. හරි පෙනහළු වලට යන මාර්ගයත් ඊට පස්සේ ආහාර ගමන් කරන අන්න ස්රෝතයත් මෙන්න මෙතනදී එකම කුටීරයක් කරා තමයි යන්නේ. මේ අපේ අන්න ස්රෝතය. හරි. මේ අපේ සොරාලය. හරි. මෙතන පිටිට මෙන්න මෙහෙම පොඩි කෑල්ලක්. ඔන්නම තමයි පිටිට. පැහැදිලිද? ඊට පස්සේ මේක කෙලීම ඇවිල්ලා අපේ නාසයට සම්බන්ධ වෙනවා. එහෙනම් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පිහිටනවා පොදු කුටීරයක්. මෙන්න මෙතන තියෙනවා පොදු කුටීරයක්. මෙන්න පොදු තැන. ආහාර මාර්ගයට විවෘත වෙලා ශ්වසන මාර්ගයට විවෘත වෙච්ච පොදු කුටීරයක්. අපි මේක හඳුන්වනවා ග්‍රසනිකාව කියලා. මොකක්ද හඳුන්වන නම? ග්‍රසනිකාව. මේක ඇවිල්ලා ශ්වාසනාලය. මේක අන්න ශ්‍රෝතය. හරි? හොඳයි. එතකොට මේ ගැන පොඩ්ඩක් බලන්න. හොඳයි. ඉතින් ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන මෙන්න මේ අපේ තියෙන දිව ඉවරනවත් එක්කම මෙතන පිහිටන චුටි කෑල්ලක්. හරි? මේක පොඩ්ඩක් බලන්න. දිව ඔහොම ඉවරනවත් එක්කම මෙහෙ පිහිටන චුටි කෑල්ල. මෙන්න මේක පොඩි නිකන් එළියට නෙරලාපු පොඩි මස් කෑල්ලක් වගේ පිදානයක් වගේ.
අපි ඒක හඳුන්වනවා අපිජ්ජවිකාව කියලා. ලියාගන්න අපිජ්ජවිකාව. ලියාගන්න එපා බලාගන්න. හරි. දැන් බලන්න පුතේ අපි හුස්ම ගන්නකොට හරි අපි හුස්ම ගන්නකොට එන හුස්ම මෙහෙම වෙලා ශ්වාසනාලය ඔස්සේ යන්නත් ඕන. අපි කන කෑම ටික පුතේ මක් වෙන්න ඕනේද? අපි කන කෑම ටික මෙහෙම ඇවිල්ලා අන්න ස්රෝතයට යන්න ඕන. කියන්නේ ඔය දෙන්න මාරු වෙලා යන්න ඕන. දැන් අපි කන කෑම ටික මෙහෙ ගියොත් මොකද වෙන්නේ? අපි කන කෑම ගොලියක් මේ හරි හිරුණොත් එහෙම මැරෙන්න පුළුවන්. ඇයි? හුස්ම ගන්න බෑනේ. තේරෙනවනේ? අපි කෑම ගියොත් එහෙම මැරෙන්න උනත් පුළුවන්. අපි ඒක හඳුනන මොකක් කියලාද? පිටු උගුරේ ගියා කියලා. මම ඒක කියලා දෙන්නම්. right? මේක තාටේ ක්ලාස් මෙහෙම දිමු. හොඳයි. දැන් අපි කෑම ගුලියක් ගිලිනවා කියලා හිතමු. අපි හොන්න කෑම ගුලියක් ගිලිනවා. කෑම ගුලියක් ගිලිනකොට ඔයාලා අත තියලා බලන්න ඔයාලගේ උගුරු ගැටේ අපි කියන්නේ මේ අපි ගිලිනකොට මෙන්න මේ කොටස ඉහළට තල්ලු වෙනවා. නේ? ඉහළට තල්ලු වෙනවා. පැහැදිලිද? ඒ කොටස ඉහළට තල්ලු වෙනවත් එක්කම මෙන්න මේ කොටසත් චුට්ටක් ඉහළට තල්ලු වෙලා නේ? මෙන්න මේ කොටස මෙතනින් වැහෙනවා. මෙතනින් වැහිලා අපි කන ආහාරය මෙහෙම අන්න ස්රෝතයට යනවා. පැහැදිලිද? අපජ්ජවිකාව මෙහෙම වැහිලා අපි ගිලිනකොට ආහාර ගානට අන්න ස්රෝතයට යනවා. ගිලලා ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ අපෝ? ওই කෑල්ල ඇරෙනවා. ඇරිලා සාමාන්‍ය විදිහට ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන්. ආපහු ආහාර ගුලියක් ගිලිනකොට ආයෙත් මේක වැහිලා ආහාර ටික මේ පාද්දි යනවා. මෙන්න මේ විදිහට තමයි අපිජ්ජවිකාව වැඩ කරන්නේ. එතකොට පුතේ ඔයාලා කන ගමන් කතා කරොත් වෙන්නේ මොකද්ද? අපි කතා කරනකොට අපි දන්නවා මේ ශ්වාසනාලය ඔස්සේ වාතය උඩට එන්න ඕන. ගිලින ගමන් කතා කරනවා. කතා කරනකොට ඔහොම යන බත් වලින් බත් ඇටයක් දෙකක් මේක ඇතුළට යනවා. අන්න පිටුගුර ගියා කියලා ඇස් වලින් කඳුළු ඇවිල්ලානේ. පිටට එකක් දුන්න ගමන් මොකද වෙන්නේ? මේ බත් ඇට ටික නහයනුත් එක්ක විසි වෙනවා. නේ? එහෙනම් මෙන්න මේ අපේජ්ජවිකාවෙන් මොකද්ද කරන්නේ? ආහාර ශ්වාසනාලයට යන එක වළක්වන එක. මම දැන් පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. ඒක මම ආපහු පැහැදිලි කරන්නම්. ඒත් ඔයාලට ගොඩක් හොඳට තේරෙයි. හොඳයි. ඔයාලා එනම් මේක පොඩ්ඩක් ඇඳ ගන්න බලන්න ටක් ගාලා. හරි? ග්‍රසනිකාව, අන්න ස්රෝතය, මුඛ කුහරය. හරි? ඒත් ඔයාලට පොඩ්ඩක් තේරෙන්න ඕන කොහොමද ආහාර යන්නේ කියලා. හරි. හොඳයි. එතකොට ඔයාලට පේනවා අපේ ශ්වාස නාලයයි අන්න ස්රෝතයයි එකම තැනින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හුස්ම ගන්නකොට ශ්වාස නාලයෙන් එන වාතය අපිට පුළුවන් මුඛයෙන්ුයි නාසයෙන්ුයි පිට කරන්න. එනවද? එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ග්‍රසනිකාව හරහා තමයි වාතයයි ඔක්කොම එන්නේ. දැන් බලන්න අපි ආහාරයක් ගිලිනකොට ඒ ආහාරයේ ග්‍රසනිකාවට ආවහම අපිජ්ජවිකාව මොකද වෙන්නේ? අර අපේ ශ්වාසනාලය වහලා ශ්වාසනාලය తాවකාලිකව වැහිලා ආහාරය යොමු කරනවා අන්න ස්රෝතයට. පැහැදිලිද? අපි ගිලිනකොට ආය බඩිරසේ හුස්ම ගන්නකොට නැවතත් හොඳට වාතය පිට වෙනවා. බලන්න අපි ගිලිනකොට අර ස්වරානාලය උඩට ඇවිල්ලා ග්‍රසනිකාවෙන් වැහෙනවා. හොඳයි. අපි නැවත බලමු මේ ක්‍රියාවලිය. ඔයාලට පේනවා ඇති ශ්වාසනාලය යන්න ස්රෝතයයි එකම තැනකින් සම්බන්ධ වෙලා තියෙන ග්‍රසනිකාවෙන්. එතකොට වාතය පිට වෙනකොට ඕන්න නහයනුයි කටනුයි දෙකම වාතය පිට කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙන්න මේ අපිජ්ජවිකාව කියන මේ විධානය පොඩි කරන්නේ මොකද්ද? අර ආහාර එනකොට ආහාර හරියටම අන්න ස්රෝතයට යොමු කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ අපි කන ආහාර ශ්වාසනාලයට ගිහිල්ලා ශ්වාසනාලයේ හිර වෙන්න පුළුවන්. ඒක වළක්වන්නේ කවුද? අපිජ්ජවිකාවය. දැන් අර කතා කරනකොට තමයි මෙතනත් පේන්න තියෙන්නේ.
හොඳයි. අපි ලියාගමු එහෙනම්. ඇඳගත්තේ නැත්නම් වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් ඇඳගන්න. හොඳයි. මෙතනක් තියෙනවා මේ තියෙන්නේ. අපි ආහාරයක් ගිලිනකොට මෙන්න මේ විදිහට ග්‍රසනිකාව වැහිලා ආහාරය පුතේ මෙන්න මෙහෙම ගමන් කරනවා. පැහැදිලිනේ? හොඳයි. ලියාගමු. මුඛ කුහරය තුලදී ලියාගන්න මුඛ කුහරය තුලදී ආහාර සපන විට යාන්ත්‍රිකව ජීර්ණයකට ලක්වේ. යාන්ත්‍රිකව ජීර්ණයකට ලක්වේ. මුඛ කුහරයට කේට ග්‍රන්ථි තුනකින් කේටය ශ්‍රාවය වේ. එතකොට පුතේ ඇයි අපිට දිවක් තියෙන්නේ? දිව මගින් රස හඳුනා ගන්න අතර ගිලීමට උපකාර වේ. හරි. හොඳයි. එස ලියාගන්න. දත් වලින් විකා ආහාර අඹරන විට ආහාර අඹරනවා කියලා කියන්නේ නේ කපනකොට අඹරන විට කේටය සමග මිශ්‍ර වී තලපයක් ගුලියක් සාදයි. හරි. එතකොට මෙතනදී මොකක්ද වෙන්නේ පුතේ? කේටයේ ඇති ටයලින් එන්සයිම් අපි කියන කේට ඇමයිලේස් ආහාරයේ ඇති පිෂ්ඨය සුළු වශයෙන් ජීර්ණය කරයි. හොඳයි. ලියාගන්න කොහොමද ඒක ජීර්ණය කරන්නේ? පිෂ්ඨය කොටු කරලා බලලා ලියාගන්න. පිෂ්ඨයේ උඩ ටයලින් ක්‍රියා කරලා හැදෙනවා මෝල්ටෝස්. මොනවද හැදෙන්නේ පුතේ? මෝල්ටෝස්. හරි. එතකොට මෙන්න මේ විදිහට අපි හපමින් තිබ්බ ආහාරය අපි ගිලිනකොට තල්ලු වෙන්නේ කොහෙටද? ග්‍රසනිකාවට තල්ලු වෙනවා. හරි අපි කටක් ගලියා ගමු. මෙම ආහාර ඉන්පසු ග්‍රසනිකාවට තල්ලු වේ.
නිවසනිකාවට තල්ලු ආහාරය ගිලින විට අපිජ්ජවිකාව මගින් ශ්වාසනාලය ශ්වාසනාල ద్వාරය වැසී ආහාරය අන්න ස්රෝතය වෙත යොමු කරයි. අන්න ස්රෝතය වෙත යොමු කරයි. පැහැදිලිනේ? එතකොට පුතේ බැරිලාවත් ආහාරය චුට්ටක් හරි ශ්වාසනාලයට ගියොත් එහෙම මැරෙන්න උනත් පුළුවන්. හරි? බත් ඇටයක් එහෙම ගියොත් අපි කියන්නේ පිටුකුරු ගියා කියලා මෙන්න මේ අවස්ථාවට. පැහැදිලිද? හොඳයි. හොඳයි පුතේ. එතකොට මේ අන්න ස්රෝතය කියලා කියන්නේ කුඩා නාලයක්. එතකොට පුතේ ඇත්තටම අපි ඔළුවෙන් හිටගෙන හරි? අපි ඔළුවෙන් හිටගෙන සරමක් ඇඳගෙන නෙමෙයි කල්සමක් වගේ ඇඳගෙන ඔළුවෙන් හිටගත්තොත් නේද? අපි දුමු අපි කෑම කෑවා කියලා. මේ කෑම ඒත් අපේ ආමාශයට යනවා. දැන් අපි හිතනවානේ අපි ගිල්ලහම ගුරුත්වාකර්ෂණ බලය නිසා අපි මේ ආහාර ටික අන්න ස්රෝතය ඔස්සේ පහළට එන්නේ කියලා. එහෙම නෙමෙයි. අපි ඔළුවෙන් හිටගෙන ආහාරයක් ගිල්ලත් මේ ආහාරය අපේ ආමාශයට යනවා. ඒකට හේතුව තමයි අන්න ස්රෝතය දිගේ ආහාර ගමන් කරන්නේ ක්‍රමාකුංචන චලන විදියට. මම ඒක දැන් කියලා දෙන්නම්. ක්‍රමාකුංචන චලන විදියට. මෙතනදී වෙන්නේ මෙහෙමයි. අන්න ස්රෝතය කියලා කියන්නේ නිකන් දිගැරෙන්න ඇකිලෙන්න පුළුවන් නාලයක්. මෙහෙම තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපි ආහාර ගුලියක් ගිලපු ගමන් ආහාර ගුලිය ලොකුයිනේ. මෙන්න මේකේ තියෙන පේශී ඉහිල් වෙමින් තද වෙමින් මේක පල්ලෙහාට තද කරනවා. කියන උදාහරණයකට මෙන්න මේ විදියට. so අපේ ආහාර ගුලිය දැන් මේ හැරි තියෙන කියලා. හරි? අපේ ආමාශ අන්න ස්රෝතය කරන්නේ මොකද්ද? මෙහෙන් තද කරනවා, මෙහෙන් ඉහිල් වෙනවා. උඩින් තද කරනවා. අපි දැන් අර අයිස් පැකට් එකක් කනකොට ඔයාලා දන්නවා මේ වැඩේ. අයිස් පැකට් එකක් කනකොට අර අයිස් පැකට් එකේ මැද තියෙන අයිස් කෑල්ල උඩට ගන්නවනම් මොකද කරන්නේ? යටින් තද කරලා මිරිකගෙන උඩට ඇදගෙන එනව නේද? එහෙම නැත්නම් ගෙදර තියෙන ටූත් පේස්ට් එකේ සිග්නල් එකේ සිග්නල් ඉවරනහම මොකද කරන්නේ? මෙහින් පෑනක් තියලා නැත්නම් මේ බ්‍රෂ් එක තියලා තද කරගෙන මෙහෙට එනවා. බ්‍රෂ් එක කොහොමද තද කරගෙන එනවා. එතකොට මොකද වෙන්නේ? මෙහින් තද වෙනවා, එහා පැත්තෙන් ඉහිල් වෙනවා. එතකොට මේ ආහාරය පල්ලෙහාට යනවා. එතකොට මේ අපේ අන්න ස්රෝතයේ දිගේ ආහාරය යන්නේ මෙන්න මේ ක්‍රමාකුංචන චලන ඔස්සේ. නැත්නම් අන්න ස්රෝතය උඩින් තද වෙනවා, යටින් ඉහිල් වෙනවා. උඩින් තද වෙනවා, යටින් ඉහිල් වෙනවා. මේ විදිහට තමයි ආහාරය පහළට ගමන් කරන්නේ. අපි මේක හඳුනනවා ක්‍රමාකුංචන චලන කියලා. අපි ඒක ඇඳගමු ලස්සනට. මෙන්න අපේ අන්න ස්රෝතය. මෙන්න මේ හැරේ තියෙන ආහාර ගුලිය. දැන් මොකද වෙන්නේ? මේක වෙන්න මෙහෙම මේ හැඩය වෙනස් වෙලා හරි. එතන මෙතනදී මොකද වෙන්නේ? උඩින් තද වෙනවා, යටින් ඉහිල් වෙනවා. උඩින් තද වෙවි, යටින් ඉහිල් වෙවි තමයි ආහාරය ගමන් කරන්නේ. හරි අපි මේක හඳුනනවා ක්‍රමාකුංචන චලන කියලා. ක්‍රමාකුංචනය. හරි. හොඳයි. ලියා ගමු.
අන ස්රෝතය ඔස්සේ ආහාර පහළට ගමන් කරන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේය. තවත් දලියාගමු. එනම් එහි ඇති බිත්ති හැකිලීම් හා මහත්වීම නිසා ඇතිවන චලන හේතුවේ. ආහාර පහළට ගමන් කරයි. හොඳයි ළමයි, අපි දැන් ආපහු අපිට තියෙනවා ආමාශයේදී සිදුවන ආහාර ජීර්ණය ගැන කතා කරන්න. අපි මේ දෙකම කතා කරමු. වෙනම පොඩි රූප සටහනක් ඇඳලාම විස්තර කරන්න. හරි. එතකොට මෙන්න මේ ක්‍රමාකුංචන චලන ඔස්සේ ආපු ආහාර වැටෙන්නේ මොකේටද? අපේ ආමාශයට. එතකොට මෙතන තියෙනවා පුතේ පොඩි ලොකු කරලා අඳින්නම් ඕක. මෙන්න අපේ අන්න ස්රෝතය. මෙතන තියෙනවා පොඩි මෙන්න මේ වගේ පොඩි ద్వාරයක්. ඕක ඇරිලා තමයි ආමාශයට ආහාර ටික වැටෙන්නේ. මෙතන තියෙන පොඩි ద్వාරයක්. පැහැදිලිනේ? එහෙනම් දැන් අපි බලමු ආමාශයේදී අපි කාපු කෑම වලට මොකද වෙන්නේ කියලා. හොඳයි. මෙන්න අපේ ආමාශය. පැහැදිලි තමයි. ආමාශය පටන් ගන්න තැන මම කව පොඩි ద్వාරයක් වගේ තියෙනවා කියලා. ඒ කියන වැඩි හිතන්න ඕනේ ඔයාලා. ඒකේ මෙතනක් තියෙන පොඩි ద్వාරයක්. මේ ආමාශයෙන් ජීර්ණය වෙච්ච ආහාර ඊට පස්සේ ගමන් කරන්නේ මෙන්න මේ C හැඩයේ තියෙන ග්‍රහණීය කියලා එකක් තියෙනවා. ග්‍රහණීයට තමයි ගමන් කරන්නේ. ග්‍රහණීය කියලා. පැහැදිලිද? මේ ග්‍රහණීයට පුතේ සම්බන්ධ වෙලා තියෙනවා අග්න්‍යාශය. හරි, මේකට සම්බන්ධ වෙලා තියෙනවා අග්න්‍යාශය. මම ඒකත් අඳින්නම් මෙතනම. මේ හැඩයත් තමයි තියෙන අග්න්‍යාශයට. හරි. ඊට අමතරව මෙන්න මේ අග්න්‍යාශයටම සම්බන්ධ වෙනවා පුතේ පිත්තාශයත්. හරි. මෙන්න මෙතනින් පොඩි නාලයක් ඇවිල්ලා මෙන්න මේ ග්‍රහණීයට පිටිපස්සෙන් එන්නේ.
ග්‍රහණයට පිටිපස්සෙන් ඇවිල්ලා සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම. පිත්තාශය හරි පිත්තාශයේ උන්නෝ සම්බන්ධයක් තියෙනවා. හරි එතකොට මේකෙන්නේ ග්‍රහණයට පිටිපස්ස. මේ තමයි අපේ ආමාශය පිහිටන විදිහ. හරි ඊට අමතරව දැනට නිකම් මතක තියාගන්න මෙතන පිහිටනවා අපේ අක්මාව. මෙහෙම පිහිටනවා අපේ අක්මාව. අක්මාව කියන්නේ ශරීරයේ තියෙන විශාල අවයවයක් අක්මාව. මෙතන තියෙන අපේ පිත්තාශය. මේක වෙලා අග්න්‍යාශය. මේ අපේ ආමාශය. හරි හරි අපේ ආමාශය හරි ලොකුයි. හරි සෝරි අක්මාව හරි ලොකුයි. හරි අපේ ආමාශය මෙහෙම තමයි පිහිටන්නේ. එතකොට පුතේ සාමාන්‍යයෙන් අපි කෑම කන්න ලං වෙනකොට සාමාන්‍යයෙන් උදේ අපි තමු අපේ උදේ ආහාර ගන්න උදේ 6ට කියලා නැත්නම් 7ට කියලා උදේ 7 විතර වෙනකොට දවල් 12 විතර වෙනකොට හවස 8 රෑ 8 වගේ වෙනකොට අපේ ආමාශය ලෑස්ති වෙනවා ආහාර ජීර්ණය සඳහා. ඒ සඳහා මෙයා මොකද කරන්නේ? මෙයාට අවශ්‍ය ආමාශය යුෂය මෙන්න මේ විදිහට ආමාශයට ගෙනල්ලා තියාගන්නවා. පැහැදිලිද? ආමාශය මෙන්න මේ විදිහට ගෙනල්ලා තියාගන්නවා. එතකොට මෙන්න මේ ආමාශය යුෂයේ අඩංගු වෙනවා ආමාශ යුෂය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි HCl අම්ලයයි පෙප්සින් කියන එන්සයිම් එකයි අඩංගු වෙනවා. පැහැදිලිනේ? හරි. හොඳයි. එතකොට මෙහෙම අපි අර උදේ 7 දවල් 12 8 විතර යනකොට මෙන්න මෙහෙම HCl උයි පෙප්සිනුයි ඇවිල්ලා රෙඩි වෙලා ඉන්න ආහාර ටික එනකම්. එතකොට දැන් අපි අර කටින් හපලා ගුලියක් විදියට ගිලපු ආහාර ගුලිය නේ මතකනේ අපි ගිල්ලේ මොන විදියටද ගුලියක් විදියට. අපි ගුලියක් විදියට ගිලපු ආහාර ගුලිය ගුලි විදියට තමයි මේකට වැටෙන්නේ. ගුලි විදියට තමයි වැටෙන්නේ. එතකොට දැන් මේක ජීර්ණය කරන්න ඕන. නේද? අපි දන්නවා ගුලියක් විදියට තියනවට වඩා ඕක අර නිකන් දිය වෙලා නේද? සුප් එකක් වගේ තියනවා නම් හොඳට ඉක්මනට දිය වෙනවා. අන්න ඔය දේ කරනවා අපේ ආමාශය විසින්. මොකද්ද කරන්නේ? මේ ආමාශය පටන් ගන්නවා සංකෝචනය වෙන්න, ඇඹරෙන්න පටන් ගන්නවා. මේ ආමාශය බිත්ති මෙන්න මෙහෙම ඇඹරි මෙන්න මේ තියෙන තලපය මොකද කරන්නේ? ගුලි ටික. මෙන්න මේ අපි ආපු ගුලි ටික මොකද කරන්නේ? ගුලි ටික දිය කරලා මේකම දිය වෙච්ච තලපයක් බවට පත් කරනවා. මොන දැන් අපි කාපු කෑමත් මොන වෙලාද? අර අපේ ආමාශ යුෂයයි කෑම එකතු වෙලා තලපයක් බවට පත් වෙනවා. මෙන්න මේ තලපයට කියන පුතේ විශේෂ නමක් ආමලසය කියලා. මොකද්ද? ආමලසය. හරි? එතකොට ආමලසය හැදෙන්නේ කොහමද? ආමාශයේ තියෙන මේ එන ආමාශ යුෂයි අපි කන කෑමයි එකතු වෙලා හැදෙන තලපයට තමයි අපි හඳුන්වන්නේ ආමලසය කියලා. පැහැදිලි නේද? ආමලසය. පැහැදිලිද? එතකොට මේ ආමලසයේ තියෙන හැම දෙයක්ම මෙයා මොකද කරන්නේ? මෙතන පැය 3ක් විතර. පැය 3ක් විතර මේක ආමාශයේ තියාගෙන මේක කරක අඹර මොකද කරන්නේ? ජීර්ණය කරනවා. පැහැදිලිද? හොඳයි. ජීර්ණය කරනවා පැය 3ක්. හොඳයි.
දැන් අපි බලමු මෙතනදී මොන දේවල්ද ජීර්ණය කරන්න කියලා. මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි පෙප්සිනුයි විශේෂයෙන්ම කරන්නේ ප්‍රෝටීන් ජීර්ණය කරන්න පටන් ගන්නවා. මොනවද? ප්‍රෝටීන ජීර්ණය කරන්න පටන් ගන්නවා මෙන්න මේ පෙප්සින් වලින්. එතකොට පෙප්සින් වලට ප්‍රෝටීන ජීර්ණය කරන්න බෑ. එතකොට මේ පෙප්සින් සක්‍රිය කරන්නේ ප්‍රෝටීන් ජීර්ණය කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්නේ මෙන්න මේ HCl අම්ලය විසින්. පැහැදිලිනේ? එතකොට පෙප්සින් සක්‍රිය කරන්නේ කවුද? HCl. HCl තමයි පෙප්සින් සක්‍රිය කරලා ප්‍රෝටීන් මොනවා කරන්නේද? ජීර්ණය කරන්න පටන් ගන්න. පැහැදිලිද? එතකොට පුතේ මේ ආමාශයේදී මම කලිනුත් කිව්වා වගේම ආමාශයේදී ගොඩාක් දේවල් අපේ ශරීරයට උරා ගන්නෙ නැහැ. අපේ ශරීරයට ආමාශයේදී උරා ගන්නවා දේවල් කිහිපයක්. ශරීරයට උරා ගන්නවා දේවල් කිහිපයක්. එක දෙයක් තමයි ග්ලූකෝස්. ඊට පස්සේ ජලය. ඊට පස්සේ සමහර ඖෂධ. මෙන්න මේ ටික ආමාශයේදීම ශරීරයට උරා ගන්නවා. පැහැදිලිනේ? මෙන්න මේ ටික ශරීරයට ආමාශයේදීම උරා ගන්නවා කොටසක්. හරි? හැබැයි මෙතනදී ජීර්ණයක් වෙනවා කියලා විශේෂයෙන්ම ජීර්ණ වෙන්නේ පුතේ ප්‍රෝටීන් ටික. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර්ධ වශයෙන් ජීර්ණ වෙච්ච ප්‍රෝටීනුයි අපි කාපු කෑමේ තිබ්බ ලිපිඩයි වතුරයි ලවණයි ඔක්කොම ටික කොටස් වශයෙන් තල්ලු කරනවා මොකේදද? මෙන්න මේ C අකුරේ හැඩයට තියෙන ග්‍රහණියට තල්ලු කරනවා. පැහැදිලිනේ? අපි ආයෙ ටක් ගාලා මතක් කරගමු. ඉතින් මහන්න. ඉතින් ආමාශයේදී මොකද වෙන්නේ? ආමාශයේදී ප්‍රෝටීන ජීර්ණය වෙනවා. කොටස් වශයෙන් ප්‍රෝටීන ජීර්ණය වෙනවා. කාබෝහයිඩ්‍රේටත් තරමක් ජීර්ණය වෙනවා. මේ දෙක තරමක් ජීර්ණය වෙනවා. ජීර්ණය වෙච්ච ග්ලූකෝස් තිබ්බොත් උරා ගන්නවා. ජලය තිබ්බොත් උරා ගන්නවා. සමහර ඖෂධ තිබ්බොත් උරා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ අර්ධ වශයෙන් ජීර්ණය වෙච්ච ප්‍රෝටීන් සම්පූර්ණයෙන් ජීර්ණය වෙච්ච ප්‍රෝටීන් අර්ධ වශයෙන් ජීර්ණය වෙච්ච කාබෝහයිඩ්‍රේට ජීර්ණය නොවෙච්ච කාබෝහයිඩ්‍රේට ඊට පස්සේ ජීර්ණය නොවෙච්ච ලිපිඩ අපි කාපු මේදේ වගේ දේවල් ජලය ලවණ අනම්මනම් ඔක්කොම ටික මේ ආමලසය තියෙන මේ ඔක්කොම ටික තල්ලු වෙනවා ග්‍රහණියට පුතේ. දැන් මෙන්න මේක තලපයක් විදිහට එනවා ග්‍රහණියට. පැහැදිලිද? එහෙනම් මෙන්න මේක තමයි ආමාශයේදී වෙන්නේ. ඒතර ආමාශයෙන් මෙහෙම ආහාර හිස් වුණත් ආමාශය දිගටම අර සංකෝචනය වෙන එක වෙනවා. හරි? ඒතර ආහාර අඩු වුණාම මේක වඩා වේගයෙන් මොකද වෙන්නේ? සංකෝචනය වෙනවා. එතකොට අපිට පොඩි වේදනාවක් දැනෙනවා. අපි මේ වේදනාව හඳුන්වනවා බඩගින්න කියලා. පැහැදිලි නේද? හොඳයි. අපි නම් ලියාගමුද? ඔයාලා මේ රූපසරහන ඇඳගත්තත් කමන්නේ හිස් පිටුවක. මේ රූපසරහන හිස් පිටුවක ඇඳගන්න මෙන්න මේ ටික නැතුව. කෙටි සරහනක් වෙන්න අපි ඇඳගමු මේක. මෙන්න මේ ටිකත් එක්ක ඇඳගන්න. ග්‍රහණීය හරි. හරි. ඒතර ඔයාලට බලපු ගමන් පේනවා මෙතනින් තිතක් දාලා ශරීරය උරා ගන්නව මොනවද? ග්ලූකෝස් ජලය සහ සමහර ඖෂධ මොන ඔය ටික ආමාශයෙන් කෙලින්ම උරා ගන්නවා ශරීරයට. ඒතර ආමාශය තුලදී ජීර්ණය වෙන්නේ මොනවද? ප්‍රෝටීන්. මේක තුල සිද්ධ වෙනවා ප්‍රෝටීන් ජීර්ණය වෙනවා
පෙප්සීන් නිසා. පෙප්සීන් නිසා ජීර්ණය වෙනවා. හරි. ඒතර ජීර්ණය වුණාම හැදෙන්න ඕන මොනවද? පොලිපෙප්ටයිඩ්. අපි ඒක පස්සේ ඉගෙන ගමු. පොලිපෙප්ටයිඩ්. ජීර්ණලා හැදෙනවා පොලිපෙප්ටයිඩ්. එතකොට මෙතනින් ඉවත් වෙන්නේ මොනවද? ජීර්ණය නොවුණු අර්ධ වශයෙන් ජීර්ණ වෙච්ච කාබෝහයිඩ්‍රේට් සහ අපි කාපු ඉතිරි ඔක්කොම ටික තමයි ගහණයට යන්නේ. එතකොට අපි පොදුවේ කිව්වොත් ආමාශයෙන් කරන්නේ ආහාර తాවකාලිකව ගබඩා කරලා තියා ගන්නවා. ප්‍රෝටීන ජීර්ණය කරන එක තමයි අපේ ආමාශයේ තියෙන වැදගත්කම. හොඳයි ළමයි. ලියා ගන්න ආමාශයේදී සිදුවන ජීර්ණය. ලියා ගන්න. අන්න ස්රෝතය මගින් පැමිණෙන ආහාර මම ලියන්න ඔයාලා ලියා ගන්න. අන්න ස්රෝතය මගින් පැමිණෙන ආහාර ආමාශය බිත්තියේ ඇති පේශි ක්‍රියාත්මක වීමෙන් ඇතිවන ක්‍රමාකුංචන තරංග නිසා යාන්ත්‍රික ජීර්ණයකට ලක් වී කුඩා කැබලි වලට කැඩී තලපයක් බවට පත්වේ. මෙය ආමලසය ලෙස හඳුන්වයි. එතකොට පුතේ ආමාශයට මං කියන්නේ යුෂ කිහිපයක් එනවා කියලා. මේ යුෂ එන්නේ ඇත්තටම ආමාශයේ බිත්ති තුලින්. හරි. ලියාගන්න. ආමාශය තුලට පැමිණෙන ආමාශික යුෂය වරංගද ලියාගන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින් පැමිණෙන ආමාශය වරහතුලේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල සහ ආහාර ජීර්ණය සඳහා වැදගත් වේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් පෙප්සීන් සක්‍රීය තත්ත්වයට පත් කරන අතර පෙප්සීන් මගින් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වේ. පෙප්සීන් මගින් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වේ. මොනවද හැදෙන්නේ? පොලිපෙප්ටයිඩ්.
පොලිපෙප්ටයිඩ්ස් ඇති. හරි. දැන් අර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන් අර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන් ජීර්ණය වූ හා ජීර්ණය නොවූ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වූ හා ජීර්ණය නොවූ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය නොවූ ලිපිඩ ජීර්ණය නොවූ ලිපිඩ ජලය ලවණ හා විටමින් අඩංගු ආමලසය විටමින් හා ලවණ අඩංගු ආමලසය ග්‍රහණියට ඇතුල් වේ. ග්‍රහණියට ඇතුල් වේ. පුතේ තරු දෙකක් දාලා ලියා ගන්න. ආමාශයේදී ජලය ග්ලූකෝස් සහ ඖෂධ සමහර ඖෂධ ශරීරයට අවශෝෂණය කරයි. ශරීරයට අවශෝෂණය කරයි. හොඳයි. එතකොට ළමයි මේ ශුද්ධාන්ත්‍රයේදී සිදුවන ආහාර ජීර්ණය මම තව පොඩි වීඩියෝ එකක් වෙනම ඔයාලට හෙට වෙනකොට එවන්නම්. අපි ඒක වෙනම කතා කරමු. හරි. එතකොට මම හිතනවා ඔයාලට අද කතා කරපු කොටස පැහැදිලි කියලා. කොහොමද ආහාර ජීර්ණය වෙන්නේ? එතකොට කොහොමද ආමාශයේදී ආහාර ජීර්ණ වෙන්නේ කියන කොටස් ටික තමයි අපි අද දවසේදී සාකච්ඡා කළේ. හොඳයි. එතකොට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා අහන්න. එතකොට ශුද්ධාංශයේදී සිදුවන ආහාර ජීර්ණය සහ ඒවා කොහොමද අවශෝෂණය කරගන්නේ මහාන්ත්‍රයේදී වෙන්නේ මොකක්ද කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් හෙට දෙන වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු. හොඳයි. හැමෝටම ආයුබෝවන්.